නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සංසාරේ නොයෙක් ආත්ම භාවවල ඉපද අපි ආපු ගමනක් මේ තියෙන්නේ. මේ ගමනේදී අපට මිනිස් ලෝකේ උපතක් ලැබුණා. මිනිස් ලෝකේ උපතක් ලැබුණාට අපට සාර්ථක මනුස්ස ජීවිතේ මොකද්ද කියන කරුණ දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. සාර්ථක මිනිස් ජීවිතයක් අත් කරලා දෙන්න අපේ දෙමව්පියෝ අපව ඉස්කෝලේ ඇරියා. අපිට බල කළා ඉගෙන ගනින් කියලා. අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙනකොට රස්සාවක් හොයන්න අපි පෙළඹුණා. ඊට පස්සේ විවාහ වෙනවා, ගෙවල් දොරවල් හදා ගන්නවා, ජීවත් වෙනවා. මේක තමයි ලෝකේ සාර්ථකයි කියලා පිළිගත්තු එක. ඔය ජීවිතේ ගත කළ කෙනෙක් මලාට පස්සේ අපේ සමාජය කියනවා එයා සාර්ථක ජීවිතයක් ගෙවුවා කියලා. එයා දියුණු වුණා කියනවා. කවුරු හරි කෙනෙක් ඉඩකඩම් දීපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි යාගෙන කියනවා අන්න දැන් එයාට හරි දියුණුයි. දැන් එයා හරි දියුණුයි කියනවා. එතකොට අපි හැමතිස්සෙම පුද්ගලයෙකුගේ දියුණුව මැන්නේ එයා හම්බ කරන දේවල් වලින්. එයා හම්බ කිරීමේදී කොච්චර ධාර්මිකද කියලා අපි දන්නේ නැහැ. කොයිතරම් සාධාරණද කියලා දන්නේ නැහැ. එයා රැස් කරගෙන දේවල් උජාරුවට ඉන්නවා බලලා අපි කියනවා අන්න දියුණුයි. බුදුරජාණන් වහන්සේ මේ දියුණුව ගැන සැලකුවේ මෙහෙමයි. යම් කිසි ආර්ථික සමෘද්ධියක් ඇද්ද? ඒක ඊටා අල්ප දෙයකි. දැන් අපි ඇමරිකාව වගේ රටවල් වලට කියනවා දියුණුයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ඊටා අල්ප දෙයකි. ඒක දියුණුව කියලා පිළිගන්නවා. නමුත් ඒක අල්ප දෙයකි. මහත්ම දියුණුව නම් ප්‍රඥාව දියුණු කර ගැනීමයි. මේ ප්‍රඥාව දියුණු කර ගන්නකොට අපි දියුණු කර ගන්නවා කරුණු තුනක්. අපි දියුණු කර ගන්නවා කය. යමෙක් කයින් ප්‍රාණඝාත කරන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. යමෙක් කය පාවිච්චි කළා සොරකමක් කරන්නේ නැත්නම්
එයා කය දියුණු කරපු කෙනෙක්. කුඩා දෙයක්වත් සොරකමක් කරන්නේ නැත්තම් කය දියුණු කරපු කෙනෙක්. අපිට මේව අලුතෙන් කරන්න වෙලා තියෙනවා. අලුතෙන්ම කරන්න වෙලා තියෙනවා. මොකද එහෙම කය දියුණු වෙච්ච අය හරි අඩුයි. කය පාවිච්චි කරලා වැරදි කාම සේවනක යෙදෙන්නේ නැත්තම් කය දියුණු කරපු කෙනෙක් යා. කය පාවිච්චි කරලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් බීඩිය සුරුට්ටුවක්වත් බොන්නේ නැත්තම් සිගරට්ටුවක්වත් බොන්නේ නැත්තම් යා කය දියුණු වෙච්ච කෙනෙක්. ඔය කරුණ වලින් වැළකී සිටිනවා කියන්නේ යා දියුණු කයක් පරිහරණය කරනවා. යම් කිසි කෙනෙක් අභූත අසත්‍ය බොරු කියන්නේ නැත්තම් එයා වචනේ දියුණු කරපු කෙනෙක්. කේලාම් කියන්නේ නැත්තම් එයා වචනේ දියුණු කරපු කෙනෙක්. පරුෂ වචන කියන්නේ නැත්තම් වචනේ දියුණු කරපු කෙනෙක්. අර්ථ ශූන්‍ය හිස් බොළඳ කතා කියෝ ඉන්නේ නැත්තම් වචනේ දියුණු කරපු කෙනෙක්. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දියුණු හැටියට සලකන දෙයි. ඒ වගේම යම් කිසි කෙනෙක් සිතින් මේ ලෝකේ බාහිර දේවල් වලට ආශ කළා අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් සිත දියුණුයි. ක්‍රෝධ කරන්නේ නැත්තම් සිත දියුණුයි. පල්ලි ගන්නේ නැත්තම් සිත දියුණුයි. බද්ධ වෛරය නැත්තම් සිත දියුණුයි. එකට එක කිරීම නැත්තම් සිත දියුණුයි. අකීකරුකම ඒ කිව්වේ ධර්මානුකූල අදහසට එකඟ නොවන බව නැත්තම් සිත දියුණුයි. මුලාව නැත්තම් සිත දියුණුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දියුණුව ලබා ගන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. අන්නේ දියුණුව තමයි මේ ලෝකේ සැබෑම දියුණුව. ඒ දියුණුව කරා යන්නේ ප්‍රඥාවන්ත පිරිසයි. ඒක ලබා ගන්නේ තම තමන් විසින් තම තමන් තුල ධර්මයේ ගොඩනැගීමෙන් විතරයි. වෙන කිසිම ක්‍රමයකට ඒක ලබා ගන්න බෑ. අපි කියමු භාවනා කරන පිරිසක් ඉන්නවා. මේ පිරිස ළඟට එනවා කෙනෙක් හොරකම් කරන්න හිතාගෙන. ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. එයා අර පිරිසේ වාඩි වෙලා හිටියට එයා ඒ පිරිසට අයිතිද? ඒ පිරිසට අයිති නෑ. අන්න ඒ වගේ තම තමන් විසින් ධර්මයේ තම තමන් තුළ ගොඩනගා ගන්නකොට තමයි සැබෑම හිමිකාරය බවට පත් වෙන්නේ. එහෙම නැතුව පිරිසක් රැස් වුණාට පස්සේ අපිත් ඒ පිරිසට එකතු වෙන පමණින් ඒ පිරිසේ කොටස්කාරයෙක් වෙන්නේ නැහැ. දේශපාලනයට නම් එහෙම වේවි. නමුත් ධර්මයට එහෙම වෙන්නේ නැහැ. ධර්මයට වෙනස් එකක්. ධර්මයේ තිබෙනවා ගුණයක් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. ඒ කියන්නේ විඤ්ඤෝහි කිව්වේ බුද්ධිමත් උදවිය විසින්. පච්චත්තං කිව්වේ වෙන් වශයෙන්. වේදිතබ්බෝ අවබෝධ කරන්න ඕන. මම ඒකට ඔබට තේරුම් ගන්න උපමාවක් කියන්නම්. අපි කියමු මෙතන ඉන්නවා කියලා 5000ක් ඉන්නවා කියමු. ඔන්න දැන් අපිට ලැබිලා තියෙනවා ඉඩම් කෑලි. එක එක්කෙනාට ඉඩම ගානේ ලැබිලා තියෙනවා. හැබැයි ගෙයක් නැහැ. ඉඩම විතරක් තියෙනවා. ඉඩම විතරක් තියෙනවා නම් ගෙයක් නැතුව ස්වාභාවික ආපදා වලට යා මූණ දෙනවද නැද්ද? වැස්සට තෙමෙන්න ඕන. අවුවට වේලෙන්න ඕන. පිනිබාන්න ඕන. මේ හැම දෙයක්ම යාට වෙනවා. ගේ හදාගන්න යා දන්නෙත් නැති එක්කෙනෙක්. හැබැයි ඉඩම් කැල්ල තියෙනවා. එතකොට කරුණාවන්ත කෙනෙක් ඇවිදිලා එයාට කියන මෙහෙම
අපි ගේ හදන්න බඩු මුට්ටු ඔක්කොම දෙනවා. ගල් වැලි සිමෙන්ති ඔක්කොම දෙනවා. ගේ හදන්න උවමනා කරන ක්‍රමයේ කියා දෙනවා. ගේ හදන හැටි. ගඩොල් මෙන්න මේ අතට තියන්නේ. මෙන්න මෙහෙමයි මේක හරි ගස්සන්නේ. මෙන්න මේ තැන් වල කණු ගහන්නේ. ඔන්න කියලා දෙනවා. ගෙට ප්ලෑන් එකක් දෙනවා. දැන් ඔන්න එක එක්කිනාට හම්බ වෙනවා ඒක. කෙනෙක් ඒ ප්ලෑන් එක ඉගෙන ගන්නවා. එයාට බඩමුට්ටු ටිකත් ඔක්කොම හම්බ වෙනවා ගඩොල් වල ටික. ඒ ඉඩමේ තියාගෙන ඉන්නවා ගේ හදන්නේ නැහැ. ඒතකොට එයා ගේ නොහදා ඉන්න නිසා එයාට අර ස්වාභාවික ආපදාවලට එහෙම නැත්නම් හතුරු කරදර වලට මූණ දෙන එකෙන් එයා වැළකීලා දෙන්නේ නැහැ. මං දන්නවා ගේ හදන හැටි කියා කයිවාරු ගැහුවට එයා ගේ හදාගෙන නැහැ. මන්ට ගෙයක් හදන්න ඔක්කොම බඩමුට්ටු තියනවා කිව්වට ගේ හදාගෙන නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන්. ඒවා ඔක්කොම හම්බ වෙනවා. එයාත් ගෙයක් හදාගෙන ඉන්නේ කියලා පෙන්වන්න එයාට ඕන කමක් නැහැ බඩමුට්ටු තිබුණාට. එයා අට්ටාලයක් ගහගෙන ඉන්නවා. හැබැයි අට්ටාලේ හයිය නැහැ. ඕන වෙලාවක ඒ අට්ටාලේ හුළඟට ලොකු කරදරයකට කඩාගෙන වැටෙන්න පුළුවන් එකක්. තව කෙනෙක් ඉන්න උත්සාහයෙන් වීරියෙන් ගේ හදා ගන්නවා. තමන්ගේ ගේ ප්‍රමාණය අඳුනාගෙන ඒකට වමනා කරන විදිහට අත්විවරම් කපාගෙන ගේ හදා ගන්නවා. තව කෙනෙක් ඉන්නවා ගේ හදා ගන්න තියෙන බඩුත් ඔක්කොම දාලා විශාල අත්විවරමක් හදා ගන්නවා. මේ සම්මජ්ජාති හදන්න බැරි ගයක්. අපේ මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච ඉඩම් කට්ටිය වගේ ඉඩම් කැබැල්ල වගේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබිච්ච ගේ හදන්න ලැබිච්ච ගඩොල් සිමෙන්ති වැලි ආදියයි ඒ ධර්ම මාර්ගයේ සඳහා යන්න තිබෙන විනය ඒ හදන ක්‍රමේ වගේ ධර්ම විනය දෙක තමයි අත්තිවාරන් දාලා ගේ හදන වැඩ පිළිවෙලයි ගේ හදන බඩු මුට්ටුයි වගේ. ඉතින් එක්කෙනෙක් දෙන්නේ කොයි ගේ හදා ගන්නවා. අනිත් අය වැලි සෙමින්ති ගොඩ ගහගෙන ඔහේ ඉන්නව අර ඉඩම් කෑල්ලේ. මෙහෙම තමයි මට පේන මේ බෞද්ධ ලෝකේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඉස්සල්ලාම තමන් විසින් තමන්ව ගොඩනගා ගන්න ඕන. අන්නේ කරුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපට ලැබෙන්නේ. මම මේකයි කිව්වේ මේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤාය බුද්ධිමත් කෙනා වෙන්ගෙන් වශයෙන් අවබෝධ කරනවා කියලා. වෙන්ගෙන් වශයෙන් අවබෝධ කරන. ඒක රංචුවට අවබෝධ කරනවා නෙමෙයි. අපි ගත්තොත් 500ක් ඉඳලා 500 වෙන්ගෙන් වශයෙන් 500ම සමාධිය වැඩුවා කියමු. තේරුම මොකද්ද? වෙන්ගෙන් වශයෙන් නෙමෙයි දෙක දිනු කරන්නේ. එහෙනම් මේක තම තමන් විසින් තම තමන් ගැන වග බලාගත යුතු කරුණක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන්ම දේශනා කළා මේ ලෝකේ තිබෙන්නේ මම අර කලින් කිව්වේ අපි දියුණුව කිය අපි අහපු දේවල්. නමුත් මේ දියුණුව කියලා අපි සාමාන්‍ය ලෝකේ අහන කරුණු සියල්ලම නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය දේවල්. ඒ අනිත්‍ය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් පළල්ද කියලා බලන්න. මේ දේශනාවේ නම ඉරවල් 7ක් උදා වීම ගැන වදාළ දෙසුම. සත්ත සුරියුග්ගමන සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ විශාලා මහනුවර අම්බපාලි වනයේදී. රැස්වුන භික්ෂු සංඝයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. අනිච්චා භික්කවේ සංඛාරා. එතන සංස්කාර කියලා කිව්වේ
මේ හේතුඵල ධර්මතාවෙන් ඇතිවෙච්ච යම්තාක් දේ ඇද්ද ඒ සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්චා භික්කවේ සංඛාරා මහණෙනි මේ සංස්කාර අනිත්‍යයි. අද්දුවා භික්කවේ සංඛාරා දුව කියන්නේ ස්ථිරයි. අද්දුව කියන්නේ එතකොට අස්ථිරයි. මහණෙනි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සෑම දෙයක්ම අස්ථිරයි. අනස්සාසිකා භික්කවේ සංඛාරා අස්සාසිකයි කියන්නේ අස්වැසිල්ලක් තියෙනවා. අනස්සාසිකා කියන්නේ අස්වැසිලි රහිතයි. මහණෙනි මේ සංස්කාර අස්වැසිලි රහිතයි. යාවංචිදම් භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම්. මහණෙනි ඒ නිසා මේ යම්තා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් ඇද්ද මේවා ගැන අවබෝධයෙන්ම නිබ්බින්දිතුම් කලකිරෙන්නයි වටින්නේ. අලං විරජ්ජිතුම් අවබෝධයෙන්ම නොවැළෙන්නයි වටින්නේ. අලං විමුච්චිතුම් අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ මිනිස්යන් හැටියට අපිට මේ පණිවිඩේ හරියටම අපි අල්ලගෙන හිටියනම් අපි කවුරුත් හිස් අතින් මැරෙවිද? හිස් අතින් මැරෙන්නේ නැහැ. මේ පණිවිඩය අල්ලගන්න බැරි වීම නිසා මේ අනිත්‍ය දේවල්ම අපි ගොඩ ගහගෙන අනිත්‍ය දේවල්ම සතුටින් පිළි අරගෙන ඒ තුලම අපේක්ෂා සහිතව ඉඳලා අස්වැසිලි රහිතව මැරිලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ධර්මතාවය මේ බලන්න ඉහළින්ම අපිට දේශනා කරන ආකාරය. පින්වත් මහණෙනි සිනේරු පර්වත රාජයා යොදුන් 40000ක් උසයි. යොදුන් 40000ක් පළලයි. මේ පර්වත රාජයා මහා සාගරයට යට වෙලා තිබෙනවා 40000ක් යොදුන යට වෙලා තියෙනවා සාගර ජලයෙන්. 40000ක් යොදුන් සාගරයෙන් උඩට ඇවිදින් තියෙනවා. හැබැයි පින්වත් මහණෙනි ඒ වුණාට කාලයක් එනවා. වැස්ස නැති කාලයක් අවුරුදු 100ක් නෙවෙයි අවුරුදු 1000ක් නෙවෙයි අවුරුදු ලක්ෂ ගණනක් වහින්නේ නැති කාලයක් එනවා. අන්නේ කාලෙදී වැස්ස නැතිවීම නිසා මේ ලෝකේ යම්තා ගස් වැල් තෘණ ආදී ඇද්ද ඒ සියල්ලම මැලවිලා මැරිලා සම්පූර්ණයෙන්ම ඒවා මිය යනවා. මහණෙනි ඔය වගේ තමයි සංස්කාර. සියලු සංස්කාර අනිත්‍යයි. ඒ සංස්කාර ওই විදියමයි මේ සංස්කාර ස්ථිර නෑ. අස්සසිලි රහිතයි මේ සංස්කාර. ඒ නිසා මහණෙනි මේ ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න වටිනවා. අවබෝධයෙන්ම නොඇලෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්න වටිනවා. මහණෙනි තව කාලයක් යනකොට මේ සූර්යයාට අමතර තව ඉරක් මේ ලෝකෙට උදා වෙනවා. අන්නේ දෙවෙනි සූර්යයා ලෝකේ උදා වෙද්දී පොඩි පොඩි වැව් පොකුණු ජල තටාක තියෙනවා නම් පුංචි පුංචි ඇලදොලවල් ඒ සෑම දෙයක්ම කිමෙන් හිඳිලා යනවා. ඒ සෑම දෙයක්ම හිඳිලා ගිහිල්ලා වතුර නැති වෙලා යනවා. මහණෙනි ඔන්න ඔය විදිහේ තමයි සංස්කාර අනිත්‍යයි. මේ සංස්කාර
ස්ථිර නැහැ. මේ සංස්කාර අස්සසිලි රහිතයි. මහණෙනි ඒ නිසා අවබෝධයෙන්ම මේ සංස්කාර ගැන කලකිරෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. මහණෙනි කාලයක් යනකොට මේ සූර්යා දෙදිනාට අමතර තවත් ඉරක් පායනවා. එතකොට ඉරවල් කීයද? 3යි. තුන්වෙනි ඉර පායද්දී මේ ලෝකේ තියෙන මහා ගංගා හිඳීගෙන යන්න පටන් ගන්නවා. ගංගා, යමුනා, අචිරවති, සරභු, මහි ආදී මහා ගංගා සියල්ල හිඳීගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මහා ගංගා ලෝකේ නැති වෙලා යනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදියයි සංස්කාර අනිත්‍යයි. සංස්කාර අස්තිරයි. සංස්කාර අස්වැසිලි රහිතයි. මේ නිසා පින්වත් මහණෙනි, ඔය සංස්කාර පිළිබඳව අවබෝධයෙන්ම කලකිරෙන්න වටිනවා. අවබෝධයෙන්ම නොඇලෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. පින්වත් මහණෙනි, තවත් කාලයක් ගියාම හතරවෙනි සූර්යයා මේ ලෝකේ පායන්න පටන් ගන්නවා. හතරවෙනි සූර්යයා ලෝකයට පායද්දී අර මහා නදී ගලා බසින්න මුල් වෙච්ච මහා විල් තියෙනවා මේ හිම කඳු අතරේ. ඒ විල් සියල්ලම හිඳීගෙන යන්න පටන් ගන්නවා. අනෝතත්ත විල, සීහපපාත විල, රථකාර විල, කන්නමුණ්ඩ විල, කුණාල විල, ඡද්දන්ත විල, මන්දාකිනී විල. මේ සියලු විල් සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. එතකොට පින්වතුනි, හතරවෙනි සූර්යයා පායනකොට මේ මහා පෘථුවියේ ජලය නැහැ. මහා පෘථුවියේ ජලයේ සියල්ලම හිඳිලා ගිහිල්ලා ඉවරයි. මහණෙනි, ඔන්න ඔය විදිහේ තමයි සංස්කාරයන්ගේ හැටි. සංස්කාර අනිත්‍යයි. සංස්කාර අස්තිරයි. සංස්කාර අස්වැසිලි රහිතයි. මේ නිසා මේ සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්න වටිනවා. අවබෝධයෙන්ම නොඇලෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්න වටිනවා. මහණෙනි, කාලයක් යනකොට මේ සූර්යයා හතරක් දැන් පායලා තියෙන පස්වෙනි සූර්යයා පායනවා. පස්වෙනි සූර්යයා ලෝකයට උදා වෙනකොට මහා සාගරය හිඳෙන්න පටන් ගන්නවා. මහා සාගරයේ කිමෙන් කිමෙන් යුදුන් ගණන් හිඳීගෙන යනවා. යුදුන් ගණන් හිඳීගෙන ගිහිල්ලා කිමෙන් කිමෙන් මිනිස්සෙක් පවවන තරමට හිඳීගෙන ගිහිල්ලා තවත් හිඳිනවා. අන්තිමේදී වැස්ස වෙලාවට මඩ සහිත පොළවේ හරකෙක් ගමන් කළොත් ඒ හරකගේ කුරේට පොළව එරෙනවා. එතකොට මේ පොළවේ හිටිනවා ඒ කුරේ පුංචි වලක් වගේ. ඒකේ වතුර චුට්ටක් තියෙනවා. ආන්නේ වගේ මහා සාගරයේ ජලය ගව කුරින් හැරුණු වලක වතුර ස්වල්පයක් තිබෙන්නේ යම්සේද අන්නේ වගේ වෙනවා. අන්තිමේදී ඒකත් හිඳිලා ඇඟිල්ලෙන් ගා ගන්න තරම් වතුර ටිකක් නැතු යනවා. පස්වෙනි සූර්යයා පායනකොට මේ පෘථුවියේ වතුර සියල්ලම ඉවර වෙලා යනවා. සම්පූර්ණයෙන්ම දිය බිඳක්වත් නැතු යනවා. මහණෙනි, මේව තමයි සංස්කාරය. සංස්කාරයන් අනිත්‍යයි. සංස්කාරයන් අස්ථිරයි. සංස්කාරයන් අස්සසිලි රහිතයි. මේ නිසා මේ සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙන්නයි වටින්නේ.
අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. පින්වත් මහණෙනි, තව කාලයක් යනකොට මේ ඉරවල් පහක් පායලා තිබෙද්දී 6 වෙනි ඉර උදා වෙනවා. 6 වෙනි ඉර පායනකොට මේ සිනේරු පර්වත රාජයා මහා පෘථුවිය දුන් දමන්න පටන් ගන්නවා. හාත්පසින් දුන් දමන්න පටන් ගන්නවා. යමක් රත් වෙන්න දුන් දමන්නේ යම් ආයුරින්ද ඒ වගේ හාත්පසින් දුන් දමන්න පටන් ගන්නවා මේ මහා පෘථුවිය. මහන්නි, ඔය ආකාරයට සංස්කාර අනිත්‍යයි. සංස්කාර අස්තිරයි. සංස්කාර අස්වැසිලි රහිතයි. මේ සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරින්නයි වටින්නේ. අවබෝධයෙන්ම නොඇලෙන්නයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නයි වටින්නේ. බලන්න මේ එකක් ගානේ බුදුරජාණන් වහන්සේ මේ අනි සංස්කාර අනිත්‍යයි. මේ සංස්කාර අස්තිරයි. මේ සංස්කාර ආස්වැසිලි රහිතයි. මේවා කෙරෙහි ඇල්ම අවබෝධයෙන්ම කලකිරෙන්නමයි මේවා ගැන වටින්නේ. අවබෝධයෙන්ම නොඇලෙන්නමයි වටින්නේ. අවබෝධයෙන්ම නිදහස් වෙන්නමයි වටින්නේ කියලා එකක් ගානේ කියා දෙනවා. මහණෙනි, මේ සූර්යයා 6 පායලා තියෙද්දි ආයමත් පායනවා 7 වෙනි සූර්යයා. 7 වෙනි ඉර පායනකොට අර දුන් දමදමා තිබුණ මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ගන්න පටන් ගන්නවා. ගිනි ඇවිලිලා ගිනි ජාලාවලින් වෙලී යනවා. අන්තිමේදී යොදුන් ගණන් උස කූට පර්වත කූට යොදුන් ගණන් උස පර්වත කූට සියල්ල පුපුරලා කෑලි වලට පුපුරලා විනාශ වෙන්න පටන් ගන්නවා. අන්තිමේදී සිනේරු පර්වත රාජයාත් මේ මහා පෘථුවියත් යොදුන් ගණන් කෑලි වලට කඩාගෙන ගිහිල්ලා පුපුරලා සුන්නත් දූලි වෙලා යනවා. නොපෙනී යනවා. අතුරුදහන් වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේකේ පැහැදිලිවම පෙන්වා දෙනවා මහා පෘථුවිය එහෙම අතුරුදහන් වෙලා යද්දී එතන හරියට කපුරු පිලිස්සු තැනක් වගේ, ගිතෙල් පිලිස්සු තැනක් වගේ, දැලිත් නෑ අලුත් නෑ. දැලිත් නැති අලුත් නැති තැනක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දූවිල්ලක්වත් ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම පෘථුවිය අතුරුදහන් වෙනවා. කොයි කාලෙද මේක සිද්ධ වෙන්නේ? මේ මහා භද්‍ර කල්පෙද? මේ මහා භද්‍ර කල්පේ අවසන් වුණාම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ භද්‍ර කල්පය අවසන් වුණාට පස්සේ ඊට පස්සේ මං හිතන්නේ කල්ප ගණනාවක් බුදුරු ලෝකේ නැහැ. ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා, මේ විදිහට මේ සංස්කාර මහණෙනි අනිත්‍යයි. අද්දුවා භික්ඛවේ සංඛාරා, මහණෙනි මේ සංස්කාර අස්තිරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා, මේ සංස්කාර අස්වැසිලි රහිතයි. මේ නිසා මේ හේතුඵල ධමයෙන් හටගත්තු දේවල් ගැන අවබෝධයෙන්ම කලකිරින්න වටිනවා. අවබෝධයෙන්ම නොඇලෙන්න වටිනවා. අවබෝධයෙන්ම නිදහස් වෙන්න වටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දෙයක් වදාරනවා. తත්‍ර භික්ඛවේ කෝ මන්තා කෝ සද්ධාතා යායන්ච මහා පඨවි ස්නේරූච පබ්බත රාජා ඩයිහිස්සන්ති විනාසිස්සන්ති න භවිස්සන්ති इति අඤ්ඤත්‍ර දිට්ඨ පදේහි. මහණෙනි, ඔය කාරණේ ගැන මම
ඒ කාරණේ කිව්වේ මහා පෘථුවියත් මහා සිනේරු පර්වත රාජයාත් ඔය ආකාරයට ගිනි අරගෙන විනාශ වෙලා අන්තර්ධාන වෙලා යනවා කියන ඔය කරුණ මම බුදුරජාණන් වහන්සේ වදාලා මම සම්මාදිට්ඨිය ඇති වෙච්ච අයත් එක්ක ඇර වෙන කවුරු එක්කනම් කතා කරන්නද කවුරු නම් පිළිගන්නේවිද කියලා අහනවා. ඒ මොකද ඒකේ තේරුම? සම්මාදිට්ඨිය ඇති වෙච්ච අය දන්නවා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දන්නවා දුක් දේ දුක් වශයෙන් දන්නවා තමාගේ වශයෙන් පවත්වන්නට බැරි දේ අනාත්ම වශයෙන්ම දන්නවා. එබඳු කෙනෙකුට මේ අනිත්‍ය ගැන කතා කිරීම කල හැකි දෙයක්. වෙන කෙනෙකුට ඇහුවොත් එහෙම කොහේ වෙන්න දෝවා? කොහේ වෙන්න දෝවා? ඇයි අනිත්‍යයි කියන කරුණ දන්නේ නැහැ. දැන් බලන්න මුහුද ගැන අපි හිතාගෙන හිටපු දේ සාමාන්‍ය මුහුද ගැන අපි විතර නෙමෙයි මුහුදට ඇලුම් කරපු පහරද හිතාගෙන හිටියේ මුහුදට ඇලුම් කළේ කොහොමද? ඔව් වෙරළ ඉක්මෝ යන්නේ නැති නිසා. සාගර රළ වෙරළ ඉක්මෝ යන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වගේ තමයි කිව්ව මාගේ ශ්‍රාවකයෝත්. නමුත් ඒ බඳු සම්මුතියකින් පවතින වෙරළ පවා සයුර පවා කොතරම් අනිත්‍යද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ කොමන්තා කෝස් කවුරුත් එක්කද මං කතා කරන්නේ? කවුරු නම් මේක අදහා ගනීද කියලා අහනවා. මේ මාර්ගඵල අවබෝධය පිණිස ගමන් කරන අය ඇර. ඇයි ඒකට හේතුව? දැන් ඒකට එතකොට අපිට මෙහෙම පේනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඉඳලා තියෙනවා මේ අනිත්‍ය දේ ගැන ඒ කියන්නේ එක එක ආගම් වලට කොටු වෙච්ච මතවාද වලට කොටු වෙච්ච අය හිටියනේ. ඒගොල්ලන්ගේ රාමෝල ඉඳලා කල්පනා කළා. දැන් අපේ රටේ දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මේ ප්‍රඥාව පිළිගන්නේ නැති අය කොච්චර ඉන්නවද? නමුත් බටහිර සුද්ධෙක් මොකක් හරි කිව්වොත් බුදු කෙනෙක් පහළ වුණා වගේ පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට අලගු තියන්නවත් පුළුවන් කමක් ලෝකේ කාටවත් බෑ. දැන් බලන්න මේ බටහිර පුතඥ මිනිසුන්ගේ මතවාද වලට මේ රටවල වල මිනිස්සු කොච්චර අහු වෙලාද? ගිලලාද? ඒකට වෙන්න බැරුව දඟලනවාද? දැන් බටහිර සුද්ධ කිව්වොත් මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා. ඒක මේ මිනිසුන්ට ඇත්ත. අන්න ඒ වගේ අර බටහිර ගැති මානසිකත්වයේ විසින් අපිට නැගිටින්න තියෙන සෑම පැත්තක්ම අවුරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් විද්‍යාව කියලා ඉස්කෝලේ ඉගෙන ගන්න සම්පූර්ණ බටහිර ගති චින්තනයනේ. ඔය බටහිර ගති චින්තන ඉගෙන ගන්නා තාකල් අපිට මේ චින්තනය අවබෝධ කරගන්න බැරුව යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තව තියෙනවා. මේ බලන්න තව විස්තර වෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ජීවිතයේ සිදුවීමක් මෙතනදී එලිදරව් කරනවා. උන්වහන්සේ ඉඳලා තියෙනවා සුනෙත්ත කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා. ඒ සුනෙත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ කාමේසු වීතරාගෝ. ඒ කියන්නේ පංචකාමයන්ට නොඇලී හිටිය කෙනෙක්. මේ සුනෙත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේට හිටියා ශ්‍රාවකයන් 100 ගණනාවක්. මේ සුනෙත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉගැන්නුවා බ්‍රහ්ම ලෝකේ උපත ලබන ආකාරය. එච්චරයි උන්වහන්සේ කාලේ දැනගෙන හිටියේ. බ්‍රහ්ම ලෝකේ උපත ලබන ආකාරය. එන මොකක්ද උගන්ලා තියෙන්නේ? ධ්‍යාන ලබන හැටි, සමාපatti ලබන හැටි උගන්වලා තියෙනවා. ඉතින් ඒ කාලේ සුනෙත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ බඹලෝ උපත ලබන
මාර්ගය ශ්‍රාවකීන්ට පෙන්වා දෙද්දී ඇතම් ශ්‍රාවකයින් ඒ මාර්ගයේ දියුණු කළා බඹලව ඉපදුනා. ඒ මාර්ගයේ පැහැදිලි කරලා දෙද්දී ඇතම් ශ්‍රාවකයන් ඒ මාර්ගයේ දියුණු කරගෙන යද්දී බඹලව උපදින්න බැරි වුණා. නමුත් පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ ඉපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ මාර්ගයේ දියුණු කරගෙන යද්දී නිම්මාන රති දිව්‍ය ලෝකේ ඉපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ දියුණු කරගෙන යද්දී තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ දියුණු කරගෙන යද්දී යාම දිව්‍ය ලෝකේ ඉපදුනා. ඇතම් ශ්‍රාවකයන් මේ දියුණු කරගෙන යද්දී තාවතිංස දිව්‍ය ලෝකේ ඉපදුනා. ඇතම් ශ්‍රාවකයන් දියුණු කරගෙන යද්දී චාතුම් මහරජික ලෝකේ ඉපදුනා. ඇතම් ශ්‍රාවකයන් දියුණු කරගෙන යද්දී දෙව්ලොව ඉපදුනේ නැහැ. මිනිස් ලොව රාජකීය පවුල් වල ඉපදුනා. ඇතම් අය මේ මාර්ගයේ දියුණු කරගෙන යද්දී උගත් මිනිසුන්ගේ පවුල් වල ඉපදුනා. ඇතම් අය ධනවත් ගෘහපතියන්ගේ පවුල් වල ඉපදුනා. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියට ඉඳලා මේ ලෝකයට දහම් දෙසන කාලෙ නෙවෙයි. මේ කියන්නේ අතීතයේ ඉරිසිවරෙක් වෙලා මේ මාර්ගයේ උගන්වද්දී හිටපු එකක්. එතකොට මේ සුනෙත්ත කියන ශාස්ත්‍රූන් වහන්සේට මෙහෙම හිතුණා. මමයි ශ්‍රාවකයෝ දැන් ඔක්කොම සමානයි. ඒ නිසා මම මීට වඩා ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙන්න ඕන කියලා කල්පනා කරලා පටන් ගත්තා. මම දැන් මෛත්‍රී ධ්‍යාන පුරුදු කරන්න ඕන කියලා මෛත්‍රී ධ්‍යාන වඩන්න පටන් ගත්තා 7 අවුරුද්දක් නොකඩවාම. ඊට පස්සේ තියෙනවා මහණෙනි 7 අවුරුද්දක් නොකඩවාම මෛත්‍රී ධ්‍යාන වැඩිම නිසා මේ සුනීත ශාස්ත්‍රුන් වහන්සේ සංවට්ට කල්ප විවට්ට කල්ප 7ක් මිනිස් ලෝකෙට ආවේ නැහැ. සංවට්ට කල්ප කියලා කියන්නේ ලෝකේ විනාශ වේගෙන යන කාලෙට. විවට්ට කල්ප කියලා කියන්නේ ලෝකේ නැවත සකස් වේගෙන යන කාලෙට. ඒ සංවට්ට කල්පයේදී ලෝකේ විනාශ වේගෙන යද්දී ආබස්සර ලෝකේ උපදිනවා. ලෝකේ සකස් වේගෙන යද්දී ශූන්‍ය බ්‍රහ්ම විමානවල උපදිනවා. ඊට පස්සේ ඒ සංවට්ටි විවට්ට කල්ප 7 ගෙවුනට පස්සේ මහා බ්‍රහ්මයා වෙලා ඉපදුනා. ඒ වගේම 36 වතාවක් සක්‍ර දිව්‍ය රාජයා වෙලා ඉපදුනා. බලන්න එතකොට මේ බෝසතාණන් වහන්සේ දැන් අපි ජාතක කතාවල 550 අහගෙන මේ 550ක් උපන්න කියලානේ කවුරුත් හිතාගෙන ඉන්නේ. මේ බලන්න මේ විස්තරේ. ඊළඟට තියෙනවා මහණෙනි ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ විපාක වලින්ම නොඑක් සිය ගණන් වාරයක් සක්විති රජුරු වෙලා ඉපදුනා. ඒ කියන්නේ සිය ගණන් වාරයක් ලැබිලා තියෙනවා මොනවද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල ඇතුව සිය ගණන් වාරය ඉපදිලා බුද්ධත්වයේ සාක්ෂාත් කරලා නැහැ. එහෙනම් පේනව නේද බුද්ධත්වයේ කොයිතරම් අමාරු කොයිතරම් දුර්ලභ අචින්තනීය සිටිය නොහැකි එකක් කියලා. මේවැනි සූත්‍ර ධර්ම නුවණින් කල්පනා නොකිරීම නිසා වෙන්නේ නැති ඔය සමහර බුදුබව පතන්නේ. පාරමී පුරන්න ඕන කිය. මේ සූත්‍රය බලවම පැහැදිලිව පේනවා. නොඑක් සිය ගණන් වාර සක්විති රජුරුව වෙලා. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැතුව සිය ගණන් වාර ඉපදිලා. නමුත් බුදු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි ඒ සුනේත්‍ර කියන ශාස්ත්‍රුන් වහන්සේ මෙතරම් දීර්ඝ කාලයක් මේ විදිහට ගත කළාට
සංසාරෙන් නිදහස් වෙන්න බැරුව ගියා. ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්න බැරුව ගියා. දක්කද සංවට්ට විවට්ට කල්ප 7ක් පහලට ඇවිල්ලා නැහැ. ආවස්සර ලෝකින් බ්‍රහ්ම ලෝකෙට, බ්‍රහ්ම ලෝකින් ආවස්සර ලෝකෙට, ආවස්සර ලෝකින් බ්‍රහ්ම ලෝකෙට, බ්‍රහ්ම ලෝකින් ආවස්සර ලෝකෙට. ඊට පස්සේ මහා බ්‍රහ්මයා වෙලා උපන්නා. ඊට පස්සේ 36 වතාවක් සක්‍ර දෙවියන් වෙලා ඉපදිලා. නොඑක් සියගණන් වාර චක්‍රවර්ති රජුරු වෙලා ඉපදිලා. දැන් මේකෙන් අපිට මේ අනිත්‍ය බවත් දීර්ඝ බවත් ගැන යම්කිසි ඡායාවක් හිතා ගන්න පුළුවනි. අපි හිතාගෙන ඉන්නේම නෙමෙයි අපි මේ සංසාරේ අපිට තියෙන අවබෝධයක් නැතිකම නිසා අපිට මේක මේ තරම් දීර්ඝ බවක් තේරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නිදහස් වෙන්න බැරුව ගියා. ඒ සුනිත්ත ශාස්ත්‍රූරයාට ජාතිය කිව්වේ ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න බැරි වුණා. දැන් අනිත් එක තමයි මේකෙදී දැන් මේ ඉහෙළම දේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ. දැන් බලන්න මෙතන කතා කරන්නේ ඉහෙළම දේවල්. මොකද්ද මේ සංවට්ට කල්ප වෙනකොට ආබස්සර ලෝක උපදිනවා. විවට්ට කල්ප වෙනකොට බ්‍රහ්ම විමානවල උපදිනවා. මහා බ්‍රහ්මයා වෙලා උපදිනවා. ඊළඟට දිව්‍ය සක්‍ර දෙවියෝ වෙලා 36 වතාවක් නොඑක් සිය ගණන් වර මේ සක්විති රජුරු. මේ කියන්නේ ඉහෙළම තැන නෙමෙයිද? මේ ඉහෙළම දේවල් නෙමෙයිද මේ කියන්නේ? එහෙම දේවල් කියලා කියනවා මහණෙනි ජාති ජරා වලින් මිදලා නැහැ. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ ඉහෙළම දේ පෙන්නලා කරන කතාව අපිට තේරුම් ගන්න අපිට චුට්ටක් මොලේ ඕන. අපිට මේක තේරුම් ගන්න. ඒ පමණ ඉහළ තත්ත්වයෙන් ඉඳලා ජාති ජරා මරණ වලින් නිදහස්ුනේ නැත්නම් අපි වගේ අය ගැන කවර කතාවද? අපි මේ මහා ලුගුවට තම තමන් ගැන හිතාගෙන හිටියට මේවා ගැන කවර කතාවද? මේ සිද්ධියත් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් මොකද්ද තියෙන්නේ අපිට? අනිත් එක තමයි මේක එක දිගට දැන් මේ එක දිගට කියන්නේ දුගතියක් ගැන කතා කරන්නේ නැතුව සුගතිය විතරක් කතා කරලා කියන්නේ ජාති ජරා මරණ වලින් නිදහසුන්නේ නැහැ කියලා. සාමාන්‍ය සත්‍යය යන්නේ සුගතියේ දුගතියේ ගමන් කර කර යන්නේ. අර ඒක මට මතක නැහැ කතා වස්තුව ප්‍රේත වස්තුවේ තියෙන්නේ. ඒකේ තියෙනවා පෙරේතියක් කියනවා ඒගොල්ලෝ කන කෑම ලිස්ට් එක. පෙරේතියක් කියනවා මේ මිනිස්සු කිව්සුම් ගියාට පස්සේ කිඹුහුම් ගියාට පස්සේ හොටු හූරනෝනේ. ඒව තමයි කියන කන්නේ. දැන් මිනිස් ලෝකේ බත් මාළු කාපු අය. පෙරේත ලෝක ගියාට පස්සේ. ඊළඟට ගැබ් මල. ඊළඟට අසුචි. ස්ත්‍රීන්ගේ පුරුෂයන්ගේ සිරුරු වලින් පහ වෙන පිළිකුල් දෑ මේව තමයි කනවා කියන්නේ. ඒතර ඉබඳු සසරක් ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරයිද? මේ සසරත් ජාති ජරා මරණ වලින් නිදහසුන්නේ නැහැ කියනවනම් සුගතිය ගැන කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා "ඇයි මාණෙනි මෙහෙම වුනේ?" කරුණු හතරක් ඒ සුනිත්ත ශාස්ත්‍රූරයාට අවබෝධ කරගන්න බැරුව ගියා. ඒ කරුණු හතර තමයි ආර්ය සීලය, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා "මහණෙනි දැන් මම ඒ ආර්ය සීලය අවබෝධ කරගත්තා. ආර්ය සමාධිය අවබෝධ කරගත්තා. ආර්ය ප්‍රඥාව අවබෝධ කරගත්තා. ආර්ය විමුක්තිය අවබෝධ කරගත්තා. දැන් මට මේ භව තණ්හා සියල්ල නැති වෙලා තියෙන්නේ. භව රැහන් සියල්ල විනාශ වෙලා තියෙන්නේ. ආයෙනම් උපතක් නැහැ." බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවක් දේශනා කරනවා
සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා. බුදුරජාණන් වහන්සේ වදාලා සීල සමාධි ප්‍රඥා අනුත්තර විමුක්තිය මේවා අවබෝධ කරගත්තා. කවුද? කීර්තිමත් ප්‍රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛුනං දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිබ්බුතෝති. ඒ බුදුරජාණන් වහන්සේ මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන් වහන්සේලාට මේ ධර්මයේ කියා දුන්නා. මේ දුක් අවසන් කරපු ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පානවා. බලන්න මේ දේශනාව කොයිතරම් අංග සම්පූර්ණයිද. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙන්න මේ විදිහට අපිට අංග සම්පූර්ණ දේශනා හැටියට යහන්න ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ අවබෝධය කුමක්ද? උන්වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ මක් නිසාද? මේ සියල්ල අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ විශේෂත්වය මේකයි. දැන් මේ සූත්‍ර දේශනාව ඇහුවාම ඔබට ඇති වෙන්න ඕනේ ප්‍රශ්නයක්. එකම එක ප්‍රශ්නයක්. වෙන ගොඩක් ප්‍රශ්න ඇති වුණොත් එහෙම පටලවගෙන තියෙන බව පේනවා. දැන් ඔබට මතකයි මේකේ අනිත්‍ය ගැනයි, ඉරවල් 7ක් පෑයීම ගැනයි, මේ පෘථිවියේ සිනේරු පර්වතයේ විනාශ වීම ගැනයි, සුනීත ශාස්ත්‍රුන් වහන්සේගේ ධ්‍යාන සමාපatti ගැනයි, දියුණු කිරීම ගැනයි, සුගතිය උපත ගැනයි මේවනේ විස්තර වුණේ. මේ ඔක්කොමත් එක්ක මේකේ හරය ඔබට ප්‍රශ්නයක් හැටියට එන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ ඔබ තුල නගන්නම්. මොකක්ද මේ ප්‍රශ්නේ? අපි කවදානම් ආර්ය සීලය ඇති කරගන්නටද? අපි ආර්ය සීලය ආර්ය සමාධිය කවදාද ඇති කරගන්නේ? ආර්ය ප්‍රඥාව කවදාද ඇති කරගන්නේ? ආර්ය විමුක්තිය කවදාද ඇති කරගන්නේ කියන අදහස විතරක් මෙතනින් අහුණා නම් ඔබට මේ සූත්‍රය තේරිලා තියෙනවා. ඒ අදහස අහුවෙන්නේ නැතුව වෙන දේවල් අහුණා නම් තේරිලා නැහැ. මම මේ සූත්‍රයක් කියුවට පස්සේ ඒකේ අර්ථය ගන්න හැටි මේ කිව්වේ ඔබට. ඉතින් ඒ නිසා මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගන්නා තුරු අපටත් ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හිලින් වලින් නිදහස් වෙන්න විදියක් නැහැ. කෙලවරක් නැති සංසාර ගමනේ අපිට යන්න සිද්ධ වෙනවා. මේක අවබෝධ වෙච්ච නැති අය අර සුනාමි සිදුවීම දිහා බලලා කියනවා, මගෙන් සමහරව විල්ලානවා, ස්වාමීනි අපිට මේ වගේ මිනි ගොඩවල් ගහනවා දකින්න කරපු පව මොකද්ද? හිතේ තියෙන හැමතිස්සෙම සුන්දර දේවල් දෙක සංසාරේ යන්න. වෙයිද එහෙම? එහෙම වෙයි. ඒක තේරුම මොකද්ද? සංසාරය ගැන, සංසාරය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ. අපි කරපු මංක පව නෙමෙයි, ඕක තමයි සංසාරය. ඔය මිනිස් ලෝකෙදී ඔහොම නම් දැන් අපි හිතා ගන්න ඕනේ මොකද්ද? අනිත් ලෝකවල කොහොමද? අර പ്രേත වස්තුව මම දැන් ඉදිරි සිංහලට පරිවර්තනය කරන්න හිතාගෙන ඉන්නවා. ඒ පෙරේතීන් කන කෑම බීම ගැන දැක්කහම මේ උපත කියන එක අන්තයටම පිළිකුල් වෙලා යනවා. මෙවැනි සංසාරිකද අපි මේ දිගින් දිගට යන්නේ කියලා. මෙවැනි ජරාව කකාද මේ සංසාරේ යන්න තියෙන්නේ කියලා. එච්චර පිළිකුල් වෙනවා. ඒ වගේම ලොකු උනන්දුවක් ඇති වෙනවා, අනේ අපිට ඉක්මනට මේ ධර්ම මාර්ගෙ ගිහිල්ලා සෝවාන්වත් වෙන්න ඕන, නැත්තම් ඉතින් මේ ගොඩට වැටෙන්න ඉඩ තියෙනවා කියලා. ආනේ පණිවිඩේ තමයි මේ ධර්මයෙන් ගන්න තියෙන්නේ.
සමහර කෙනෙකු අනේ මේ සුනාමි වල සිදුවීම දිහා බලලා අනේ කවදාවත් ආයෙ නම් මෙවැනි විපතක් උපනුපන් ආත්මික සිද්ධ වෙන්න එපා. ලැබෙයිද? නෑ. යන්න තිබෙන්නේ ඒවට මෝන දිදීමයි. යන්න තියෙන ඒවට මෝන දිදීමයි. ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්ගලීන් වලින් තොර උපතක් ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා නම් ඒකාන්තයෙන් උන්වහන්සේක අපට කියා දෙනවා. අපි පැහැදිලිව දන්නවා යන්න තියෙන ගමනේ කොයිතරම් භයානකද කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි ප්‍රමාද වීම කියලා කියන්නේ අන්තිම භයානක දෙයක් කියලා. මතකද අර කාන්තාව පිරිසක් මත්පැන් බිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මොනවට උඹලා hina වෙනවද? කෝණුහාසෝ. කිමානන්ද උඹලා මොකක් ලැබිලා සතුටු වෙනවද? නිච්ඡම් පජ්ජලති සති උඹලා හැමතිස්සෙම ගිනි ගන්නවා. අන්ධකාරේන ඕනද්දා. මුලාව නැමැති කරවලේ වැටිලා ඉන්න පිරිස පදීපන්න ගවෙස්සත. ඇයි ප්‍රඥාව නැමැති පහන හොයන්නේ නැත්තේ? බලන්න මේ පණිවිඩය අපි අල්ල ගන්න ඕන. ඒ පණිවිඩය අල්ලගත්තේ නැත්නම් අපි තුහේ අහපු උහේ යන පිරිසක් වෙලා උහේ යනවා ඉපදී. මේ නිසා යථාර්ථය කියන එක සීළු දෙනාම අල්ලන්නේ නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕන. සමහරු නම් කියනවා මේ ඔක්කොම නිවන් දකින්නවා කියලා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. මහණෙනි මේ ධර්මයේ අල්ලන්නේ නැති, අවබෝධ කරන්නේ නැති පිරිස මහා පොළොව හා සමානයි. නිවන් නොදකින්න පිරිස මහා පොළොව හා සමානයි. නිවන අවබෝධ කරන පිරිස නියපොත්තට පස්චුට්ටක් අරන් වදාලා මෙන්න මේච්චරයි. ඉතින් ඒ නිසා ඒ නිවන කරා යන පිරිස එච්චරයි නෑ. දිගින් දිගටම මේ සංසාර දුක් විඳ විඳ යන්නේ. සමහරව අහනවා දන්නේ නැතුව. ওই විදිහට ධර්ම දේශනා කරන ගිහින් ඔක්කොම නිවන් දැක්කොත්. ඔබිනුත් අසාවි. එතකොට කියන්න මෙහෙමයි කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ නිවන් නොදකින පිරිස මහ පෘථිවියේ පස් හා සමානයි. නිවන අවබෝධ කරන්නා වූ පිරිස නියපතට ගත්තු පස් වල්පය හා සමානයි. එහෙනම් බලන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මෙය. ඉතින් අපි ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්තිය ඇති කරගන්න ඕන. ආර්ය වෙන්නේ මොකද මේක? සම්මා දිට්ඨියෙන් යුක්ත විය යුතුයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සීලය ආර්ය සීලයයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල වැඩෙන සීලය ආර්ය සීලයයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල වැඩෙන සමාධිය ආර්ය සමාධියයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල වැඩෙන ප්‍රඥාව ආර්ය ප්‍රඥාවයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ඇති කරගන්නා වූ අවබෝධය නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවෙන් නිදහස් වීම ආර්ය විමුක්තියයි. මෙන්න මේ කරා යන්න අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි උපකාර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකෙ කිසිම කෙනෙකුට සීලය පණවන්න බෑ. ආර්ය සීලයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සමාධියක් පණවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය ප්‍රඥාවක් පණවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය විමුක්තියක් පණවන්න බෑ. එහෙනම් යමෙක් සීලය කුමක්දයි කියලා දැනගන්නට නම් ඒ ධර්ම විනය තුලින්මයි දැනගත යුත්තේ. සමාධිය කුමක්දයි කියා දැනගන්නට නම් ඒ ධර්ම විනය තුලින්මයි දැනගත යුත්තේ. ප්‍රඥාව කුමක්දයි දැනගන්නට නම් ඒ ධර්ම විනය තුලින්මයි දැනගත යුත්තේ. ධර්ම විනයෙන් බැහැර වෙච්ච සීලය අංග සම්පූර්ණ සීලයක් නෙවෙයි. ධර්ම විනය තුලින් බැහැර වෙච්ච සමාධිය අංග සම්පූර්ණ සමාධියකුත් නෙවෙයි. ධර්ම විනයෙන් බැහැර වෙච්ච ප්‍රඥාව අංග සම්පූර්ණ ප්‍රඥාවකුත් නෙමෙයි. මෙම නිසා ධර්ම විනයෙන් බැහැර වෙච්ච තැන විමුක්තියක් නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල
දැන් අපි ගත්ත සීලය ගැන සම්පූර්ණ විස්තර කරන්නේ බුද්ධ දේශනාවල. සමාධියත් එහෙමයි. අංග සම්පූර්ණ සමාධිය යන කුමක්දයි දැනගත යුතු කෙනා ධර්මයේම කිවිය යුතුයි. ධර්මයේම ඉගෙන ගත යුතුයි. ඒ ධර්මයේ තුල තමයි ප්‍රථම ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ ධර්මයේ තුල තමයි දෙවන ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ ධර්මයේ තුල තමයි තුන්වෙනි ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ ධර්මයේ තුල තමයි හතරවෙනි ධානය යනු මෙයයි කියලා විස්තර කරන්නේ. ඒ නිසා ඒ ධර්මය තුල ඒ සමාධිය විස්තර කරන නිසා සීලය වඩන කෙනා ඒ ධර්මය විනයටම ප්‍රශංසා කරමින් සීලය වඩනවා නම් එයා ධර්ම විනය තුල රැඳී සීලය වඩන කෙනෙක්. සමාධිය වඩන කෙනා ධර්ම විනයටම ප්‍රශංසා කරමින් ගෞරව කරමින් සමාධිය වඩනවා නම් එයා හැබැයි සමාධියක් කරා යන කෙනෙක්. සමාධියක් වඩද්දී ධර්මයේ බැහැර කරනවා නම් ඒ සමාධිය ඇත්ත සමාධියක් වෙන්න බෑ. එතකොට ඒ සමාධිය සැබෑ සමාධියක් නම් ධර්ම විනයට ප්‍රශංසා කර කර යන සමාධියක් විය යුතුයි. ප්‍රඥාව යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒක ධර්ම විනයටම ප්‍රශංසා කර කර වඩන ප්‍රඥාවක් විය යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයෙන් තොරව ආර්ය සීලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය සමාධියකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය ප්‍රඥාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය විමුක්තියකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තුල තමයි සම්පූර්ණ විස්තර වෙන්නේ. දැන් මහ රහතන් වහන්සේලා ඒකනේ රහතන් වහන්සේලා සාමාන්‍ය පිරිස් නෙමේ. රහතන් වහන්සේලා බුද්ධ දේශනාවල් ඒ කොටස් රහත් පරපුර වලට බාරගත්තා. කටපාඩමින් මේ ධර්මයේ රැගෙන ඉන්න වෙලදී මහාන වෙන අයට කටපාඩම් කෙරෙව්වා. එතකොට මේ ධර්මයේ කටපාඩම් කර කර තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල රහතන් වහන්සේලා ළඟ පැවිදි වෙච්ච පිරිස ඒ ධර්ම විනය කටපාඩම් කර කර සීලේ ප්‍රගුණ කළා. ඒ ධර්ම විනය කටපාඩම් කර කර සමාධිය ප්‍රගුණ කළා. ඒ ධර්ම විනය කටපාඩම් කර කර ප්‍රඥාව ප්‍රගුණ කළා. ඒ ධර්ම විනය කටපාඩම් කර කරම තමයි අරහත්ත්වයට පත් වෙනකම්ම දියුණු වුණේ. ඒ නිසයි පිරිසිදු ධර්ම විනය මුඛ පරම්පරාවෙන් දිගින් දිගටම පැමුණුනේ. ඒ නිසා අපිට ඒක ආය අලුතින් පටන් ගන්න වෙලා තියෙනවා. දැනට ලෝකේ නැහැ. අලුතින්ම පටන් ගන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේ ධර්ම මාර්ගයේදී හැබැයි එකයි ඉලක්කය. මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. මේ යන ගමනේදී අපි දන්නවා අපිට ඉස්සෙල්ලාම උවමනා කරන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. අපි මේ එක එක්කිනාගේ අවබෝධය ගැන පහදින්න නෙමෙයි මේ ශාසනයට ඇතුළු වෙන්නේ. කාගේ අවබෝධය ගැන පහදින්නද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමටයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න ඕන. පැහැදිලා ඒක අදහා ගන්නවා අරහන් බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ නැති කෙනෙක්. සම්මා සම්බුද්ධ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරුපදේශ රහිතව අවබෝධ කරපු කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න ඒ අවබෝධයට අනුවම ජීවිතේ පවත්වා වදාළ කෙනෙක්. සුගත සුන්දර නිවන මඟ වන ආර්ය මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කළ නිවන සාක්ෂාත් කරපු කෙනෙක්. ලෝකවිදු සකල විද ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඉඳලා ලෝකයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තර පුරුෂ ධම්මසාරති දමනය කළ නොහැකි අය දමනය කිරීමෙහි අනුත්තර වූ උත්තමයන් වහන්සේ. සත්තා දේව මනුස්සානං දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රූන් වහන්සේ. බුද්ධ
අවබෝධ කොට වදාළ උතුම් ධර්මය අන්නයට අවබෝධ කරවීම පිණිස මහා කරුණාවෙන් දේශනා කරපු කෙනෙක් භගවා මේ සියලු ගුණ දැරීමට වාග්යවන්ත කෙනෙක්. ආනේ මතේ ඒ පැහැදීම තමයි මේ ධර්ම ගවේෂණේ අපේ මේ ධර්ම හැසිරීමේ ආරම්භය. ඒ පැහැදීමට ආපු නැති එක්කිනා කැරකි තමන්ගේ මතේටමයි එන්නේ. කැරකි තමන්ගේ දේම හුවා දක්වන්න පුළුවනි. තමන්ගේ දේම හුවා දක්වන්න පුළුවනි. නමුත් මේ ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා එහෙම නැහැ. ශ්‍රද්ධාවට පැමිණිච්ච එක්කෙනා තමන්ගේ දේ නෙමෙයි බලන්නේ. තමන්ගේ දේ ඕනෑම වෙලාවක අතෑරලා ධර්මයේ පිළිගන්නවා. අන්න ඒක තමයි අවබෝධයෙන්ම ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනාව තේරුම් ගන්න තිබෙන ක්‍රමය. මොකද බුදුරජාණන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව දේශනා කළා. අපිට දේශනා කළා තියෙනවා සප්ත අපරිහානීය ධර්ම දේශනා කළා තියෙනවා. අපිට දේශනා කළා තියෙනවා ඒ වගේම කරුණු හතරක් ගැන අපිට ඊමොසිමස බලන්න කියලා. කොහොමද? සමහර විට ලෝකයේ ප්‍රසිද්ධ කෙනෙක් කියන්න පුළුවන් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රීය ශාසනය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කියන්නේ සතර මහා ප්‍රදේශ. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මයට විනයට දාලා බලන්න. ධර්මයට විනයට දාලා බලනකොට ධර්මයේ විනයලා ගැලපෙන්නේ නැත්තම්, ධර්මයේ විනයලා ඒ බසින් නැත්තම් ඒ බැහැර කරන්න කියනවා. මෙය ධර්මයේ නෙවෙයි, මේ විනය නෙවෙයි, මේ ශාස්ත්‍රීය ශාසනය නෙවෙයි. ඊළඟට සංඝ පිරිසක් සම්මත කරනවා මෙයයි ධර්මයේ, මෙයයි විනය, මෙයයි ශාස්ත්‍රීය ශාසනය කියලා. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මයේ විනයට ගලපා බලන්න. ධර්මයේ හිලා සසඳන්න, විනයේ හිලා බහ බලන්න. ධර්මයේ හිලා සසඳනකට සසඳෙන්නේ නැත්තම්, විනයේ හිලා බලනකට බැහැන්නේ නැත්තම් ඒක ආතාරින්න කියනවා. මේ ස්වාමින් වහන්සේලාට මේ වැරදිලි සල්ලගත්තු එකක්. ඊළඟ සංඝයා විසින් සම්මත කරනවා අසවල් භික්ෂුන් වහන්සේ නිවැරදි දෙයක් ධර්මයේ විනය කියා දෙනවා කියලා. ඒකත් ධර්මයට බහ බලන්න කියනවා. එහෙම නැත්නම් භික්ෂුන් කීප දෙනෙක් එකතු වෙලා කියනවා මේකයි ධර්මයේ, මේකයි විනය, මේකයි ශාස්ත්‍රීය ශාසනය. ධර්මයේ විනයලා බහ බලන්න කියනවා. සතර මහා ප්‍රදේශ ආනන්ද චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අපට දේශනා කළේ අනාගතයේදී යම් ආරවුල් ඇති වුණොත්, ප්‍රශ්න ඇති වුණොත් මේක බහ බලන්න කියලා. ඉතින් මේ කරුණු ඉගෙන ගත්තට පස්සේ ධර්මයේ විනය තුල බහ බලන්න පුරුදු වෙන්න කෙනා කිසිම ගැටලුවක් නැතුව ධර්ම විනයේ ඉදිරියට යනවා. මොකද අපි එහෙම කිව්වේ ධර්මයේ විනයෙහි බහ බලන්න බැරි අය තමයි හරියට මේ ලෝකේ ඉන්නේ. ධර්මයේ විනයයි නොහදාල කෙනෙක් ධර්මයේ විනය බහ බලන්න දන්නේ නැහැ. එතකොට ධර්මයේ විනය කියලා හිතාගෙන ධර්මයේ විනයේ ස්වરૂපයේ ගත්ත වෙනත් දෙයක් වුණත් පුරුදු කරන්න පුළුවන්. මොකද අපි දන්නවා සමහර මව්වරු ඉන්නවා සංසාරයේ බිය දැකලා මාර්ගඵල ලබන්න උවමනාව තියෙනවා. ඉතින් මේ මව්වරු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනකොට සමහරට මෙහෙටත් එනවා. ඇවිල්ලා කල්පනා කරන මේ ස්වාමීන් වහන්සේ කමටහන් දෙන්නෙත් නැහැ. මගඵල දෙන්නෙත් නැහැ. ධර්මයේ උගන්වනවා විතරයි කියලා. නමුත් මේක තමයි ක්‍රමය. කමඨහන් කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ කාටවත් දීලා නැහැ. පෞද්ගලිකව කතා කරලා උපදෙස් දීලත් නැහැ එහෙම. පොදු වශයෙන් කතා කිරීමක් කරලා තියෙනවා. එතකොට මේක තමයි ක්‍රමය. තව කෙනෙක් කියනවා නෑ ඔය කිව්වට ඔක හරි දිග. කල් යන ක්‍රමයක් ඔය. ඒ නිසා අපි ළඟට එන්න අපි ඉක්මනින් මගපල දෙනවා. ඉතින් දන්නේ නෑ. අනේ එතෙන්ට යනවා. ගියට පස්සේ ඉතින් කියනවා දැන් විනාඩි 10ක් සමාධිය වඩන්න මම 4 වෙනි ධ්‍යානෙට දාලා දෙන්නම්. දැන් මෙහෙම කරන්න. ඊට පස්සේ කියනවා අයියෝ අපි කොච්චර කාලයක් ගියාද මේ පොල් ගහවල කිසි වැඩක් උනේ නෑනේ. ධර්මය අල්ලලාද නැද්ද? නෑ. ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ධර්මයේ හික්මෙන්නා වූ විනය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ධර්මයේ කියලා පෙන්වා දෙනවා ඒකයි. සමහරු කියා දෙනවා නෑ භාවනා කිරීම ඕනෙම නැහැ කියනවා. භාවනා කිරීම ඕනෙම නැහැ කියනවා. සෝත කියන්නේ කන,
ආපන්න කියන්නේ කන්ට වැටෙනවා. එතකොට ඕගොල්ලෝ අහගෙන ඉන්න අපි කියන්න මගපල නිකම්ම ඔබ ලබයි. එතනට යනවා සමහරු. කියලා කල්පනා හරි. මේ සද්ධර්මයේ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම නෙමෙයි හතක්. ධර්ම හතක්. සයන් අල්තයන්. ඔන්න පටලව ගන්නවා. ඊට පස්සේ ඒක ගිලිනවා. දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද? තමන් ධර්මය නොදැනීමමයි. තමන් ධර්මය නොහදාරා සිටීමමයි. ඒ නිසාමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ධර්මයේ දන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඕනෑම පරිසරයක ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් මැද්දෙන් එයා හැමතිස්සෙම ප්‍රශංසා කරන්නේ ධර්මයමයි. මොකද හේතුව මේ අපි මේ රහතන් වහන්සේලාගේ දේශනා අපි මේ හොඳට මේවා හදාරන්න රහතන් වහන්සේලා කවදාවත් තමන්ව හුවා දැක්ුවේ නැහැ. මේක මගේ අත්දැකීම, මේක මගේ අවබෝධය කීකේ හුවා දැක්කලා නැහැ. රහතන් වහන්සේලා හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි ප්‍රශංසා කරන්නේ. සෝතාපන්න වෙච්ච අය ගැන විස්තර තියෙනවා මේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි ප්‍රශංසා කරන්නේ. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරන පිරිස ඔන්න අඳුන ගන්න පුළුවන් තැනක්. මොකක්ද? එයා මේ මාර්ගයේ ගමන් කිරීමෙන් තමන්ගේ ප්‍රධානත්වයක්, තමන්ගේ නායකත්වයක්, තමන්ගේ අවබෝධයේ අනිත්‍යයට දීමක් කරන්නේ. එයා මොකද්ද කරන්නේ? ධර්මයම කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා, මේ විදිහට දේශනා කළා, මේ විදිහට දේශනා කළා කියලා ධර්මයම කියා දෙනවා. ඉතින් ඒක අපිට හොඳ ලස්සනට මේ සූත්‍ර දේශනා කියවද්දී ඊටාම පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපිට උමනේ අන්න ඒ වගේ ශ්‍රද්ධාවක්. සමහරු හිතාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ගොඩනැගිලි මහා පිංකම් කියලා. ඉතින් ඒව හදලා සන්තෝෂ වෙනවා. මම දැන් ශාසනය වෙනුවෙන් සෑහෙන්න කළා කියනවා. ශාසනය වෙනුවෙන් යා කරපු දෙයක් නෑ. සමහරු සීලේ සම්පූර්ණ කරගන්නවා. හිතලා කල්පනා කරන දැන් ඉතින් හරි මගේ. මම ශාසනයෙන් ප්‍රයෝජනෙ ගත්තා. ප්‍රයෝජනයක් මදි. මේක මේ වගේ එකක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගහක් වගේ. ගහක තියෙනවා කොළ දලු මල්, අතුපතර, පොතු, එළය, අරටුව. බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැටියට තිබෙන්නේ මොකද්ද? අරටුව, අරහත් ඵල විමුක්තිය, ආර්ය විමුක්තිය. එතකොට මේ අරටුව කරා යනකම්ම කෙනෙක් සෑහීමකටපත් නොවි අවබෝධයෙන්ම මේ ධර්ම මාර්ගයේ යන්න ඕන. සෑහීමකටපත් නොවි. අන්නේ විදිහට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ මොකද සමහරු ඉන්නවා සමාධියක් වැඩෙන්නේ නැහැ. සමාධියක් වැඩෙන්නේ නැති එක්කෙනා පසුබට වෙනවා. ඒ කෙනා දන්නේ නැහැ ධර්මයේ හැසිරීමේදී එකේ තම තමන් තුළ තිබෙන කුසලතාවල වෙනස්කම් තිබෙන බව. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න කොටස් දෙකක් පෙන්නනවා. ඉක්මනට සමාධිය වැඩෙන පිරිස එක කොටසක්. සමාධිය වැඩෙන්නේ නැති පිරිස එක කොටසක්. සමාධිය වැඩෙන පිරිසට කියනවා සැප ප්‍රතිපදාවේ ගමන් කරන පිරිස. සමාධිය වැඩෙන්නේ නැති පිරිසට කියනවා දුක් ප්‍රතිපදාවේ ගමන් කරන පිරිස. සමාධිය වැඩෙන එක්කිනාට නීවරණ ධර්ම සංසිඳන නිසා යාගේ ප්‍රතිපදාව සැපයි. හැබැයි මේ සැප වූ ප්‍රතිපදාව තුලත් අවබෝධයේ එක කොටසක් ඉන්නවා වේගවත්ව අවබෝධ කරනවා, තව කොටසක් ඉන්නවා හිමීට අවබෝධ කරනවා. ඒ කියන්නේ දැන් සමාධිය හොඳට දියුණු කළා හිට එයා පටිච්ච සමුප්පාදි පංච උපාදානස්කන්ධය ආයතන 6 ආදී යෝනිසෝ මනසිකාරේ නුවණෙන් විමසීමස බලද්දී එයාට ඉක්මනින් මේවයි යථා තත්ත්වය අවබෝධ වෙනවා සමාධිය තුලින්. ඒකට ඒ කිනාට සමාධියත් දියුණු වෙනවා ප්‍රඥාවත් දියුණු වෙනවා. තව කෙනෙක් ඉන්න ඕන සමාධිය හොඳට පිහිටවලා ප්‍රඥාව දියුණු කරනවා. නමුත් විදර්ශනා වඩද්දි එයාට ආයමත් වැඩෙන්නේ සමතෙමයි. විදර්ශනා අවබෝධයට වඩා සමාධියමයි යාට වැඩෙන්නේ. ඒ කියන්නේ අවබෝධය යාට හිමෙන් වෙන්නේ. එතකොට සමාධිය වැඩෙන අය අතර කොටස් දෙකක් ඉන්නවා වේගවත් අවබෝධ කරන සහ
හිමීට අවබෝධ කරන. දුක්ඛ ප්‍රතිපදාවෙත් කොටස් දෙකක් ඉන්නවා. ප්‍රතිපදා දුකසේ වේගවත් අවබෝධ කරන, ප්‍රතිපදා දුකසේ හිමිහිට අවබෝධ කරන. දුක්ඛ ප්‍රතිපදාව තියෙන අය කරුණු පහක් පුරුදු කරන්න ඕන කියනවා. සමාධිය ඇති උන්නේ නැහැ කියලා. ඒ ගැන දුක් දුම්නස් ඇති කරගත්තොත් සතිපට්ඨානෙ වඩන්න බෑ. දෝමනස්ස කියලා කියන්නේ බැහැර කළ යුතු එකක්. සතිමා විනෙය්‍ය අභිජ්ජා දෝමනස්සං. සිහියෙන් ඇලීමයි ගැටීමයි දුරු කරන්න ඕන. සමහරුති සමාධියක් වඩින්නේ නැහැ කියලා පසුතැවි භාවනාව වඩනවා. වැඩින්නේ නැහැ. එයා මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ වදාලා. එයා බලන්න ඕනේ කයේ ඇත්ත. කයේ ඇත්ත බලනවා කියන්නේ මොකද්ද? අසුබේ. එයා නිතර කයේ ඇත්ත බලන්න ඕන. ඊළඟට එයා මොකද කරන්න ඕනේ? ආහාරේ ඇත්ත බලන්න ඕනේ. කන බොනදී අන්තිමට මොකද වෙන්නේ කියලා. ඊළඟට එයා මරණ සති වඩන්න ඕන. මරණ සති වඩන්න ඕනේ. මරණ සතිය වැඩිමින් තමයි එයා ආයේ ධර්මයට එන්නේ. කැරකි අප්‍රමාදී වෙන්නේ මරණ සතිය වැඩිමින්. මොකද හේතුව තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? මරණය පිළිබඳ උන්වහන්සේ වදාළේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. හිත මෙරේ විදයි කවුද දන්නේ? අදම මේ නිවන් මගේ හැසිරෙන්න. මේ මරණ සතිය සිහි කිරීම හරීම ප්‍රයෝජනයි. මරණ සතිය සිහි කරේ නැත්නම් එයා මදයට පැමිණෙනවා. මත් වීමට පැමිණෙනවා. එයා ಜಾති මදයෙන් මත් වෙන්න පුළුවනි. ඒ වගේම ධන මදයෙන් මත් වෙන්න පුළුවනි. ආරෝග්‍ය මදයෙන් මත් වෙන්න පුළුවනි. මේ වගේ නොඑක් මදවලින් මත් වෙනවා මරණ සතිය නොවඩන කෙනා. මරණ සතිය වැඩිමෙන් තමයි මත් නොවි සුළු කාලයයි මට ජීවත් වෙන්න තිබෙන්නේ. මේ සුළු කාලේ මම සීලේ සම්පූර්ණ කරන කෙනෙක්ද කියලා තමන්ගෙන් අහනවා. මම මේ සුළු කාලය තුල සමාධිය කරා යන කෙනෙක්ද තමන්ගෙන් අහනවා. මම මේ කාලය තුල මේ ධර්මයේ පිණිස කැප වුණු කෙනෙක්ද තමන්ගෙන් අහනවා. නැවත තමන් අමතනවා සුළු කාලය ඔබට තියෙන්නේ. මරණ සතිය වඩන කෙනා එහෙමයි කරන්නේ. ඊළඟට හටගත්තු සෑම දෙයක්ම අනිත්‍යයි කියලා එයා නුවණින් විමසනවා. හටගත්තු සෑම දෙයක්ම අනිත්‍යයි කියලා නුවණින් විමසනවා. ඒ නුවණින් විමසන එක්කිනා මේ අනිත්‍ය ලෝකයේ තුල ඊටාම ධාර්මිකව සීල සම්පන්නව ජීවත් වෙනවා. අනිත්‍ය ලෝකෙට බැඳෙන්නේ නැති වෙන්න සිත පවත්වනවා. මම මේ කිව්වේ සමාධිය ලබා ගන්න දුෂ්කර එක්කිනාගේ පිළිවෙත. සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ උපදින්න යා කැමති නෑ. යාට උපදිනවා කියන එකට අප්පිරියයි. ආය උපතක් කරා යනවා කිව්වහම සියලු ලෝකේ නොයල්ම නිකන් ඇති වෙන්නේ නැහැ. ඒකට පෙරේත ලෝකේ ගැන, නිරේ ගැන, තිරිසන් අපාය ගැන, ලෝකේ සත්‍යයන් දුක් විඳින ආකාරය ගැන එයාට යම්කිසි දැනුම් තේරුම්කමක් ඕන. එතකොට තමයි ආකම ඇති වෙන්නේ. නැත්තම් හිත පිහිටනවා. කවුරු හරි ලස්සන එක්කෙනෙක් දැක්කනේ මේ වගේ ලස්සන වුණා නම් මාත් මිහිරි හඬක් තියෙන එක්කෙනෙක් කන්නේ මේ જાති මිහිරි හඬක් ලබනාත් මට ලැබෙනවා නම් හොඳ උගත් මේ වගේ උගත්කම මට ලැබෙනවා නම් මේ වගේ ප්‍රසිද්ධිය ලැබෙනවා කියලා අපි මුලා වෙලාම හිතන්න පුරුදු වෙලා ඉන්න පිරිසක් මේ සත්වයන් කියන්නේ. ඒ නිසා ඒ මුලාවෙන් අත්මිදිලා දකින්න නම් මේ ලෝකේ ඔය කියපු ආකාරයට කයෙහි ඇත්ත, ආහාරයේ ඇත්ත, මරණය මේ සෑම දෙයක්ම සිහි කරන්න ඕන. එතකොට තමයි යා කෙමෙන් ධර්මයට පැමිණෙනවා. මෙයාගේ හිත තැම්පත් වෙන වෙලාවක් එනවා. ඒ වෙලාව අපට කියන්න බෑ. කෙනෙකුට සමාධියක් වැඩෙන්නේ නැහැ කියලා. ලෝකේ කාටවත් කියන්න බෑ ඔබට සමාධියක් වැඩෙන්නේ නැහැ කියලා. කිසි කෙනෙකුට කියන්න බෑ. මොකද හේතුව සමාධියක් මොහොතක සමාධියක් නොවැඩි අවුරුදු 25ක් සමාධිය වැඩෙන්නේ නැති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් 25 වෙනි අවුරුද්දේ
සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගෙන රහතන් වහන්සේලා වෙච්ච හැටි තේර තේරී ගාතාවල අපූර්වට සටහන් වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයක වර්ධනය වන සමාධිය ප්‍රඥාවාදිය පැවසිය හැක්කේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ලෝකෙ වෙන කිසි කෙනෙකුට කියන්න බෑ ඒක. සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් ඒක ප්‍රකාශ කරන්න බැරි එකක්. එක්තරා අවස්ථාවක තියෙනවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලකුණ්ඨ බද්දී ස්වාමින් වහන්සේට අඬ ගහලා සීල සමාධි ප්‍රඥා උපදෙස් දෙනවා. දැන් ලකුණ්ඨ බද්දී ස්වාමින් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා තිබෙද්දිත් උපදෙස් දෙනවා. අරහත් වීම පිණිස. බුදුරජාණන් වහන්සේට ඒකෙදී බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරන හික්මිච්ච එක්කිනා දැන් මේ ආයා හික්මවන්න දෙයක් නැහැ. මේ හික්මිලා ඉන්නේ කියලා. ඉතින් ඒ කරුණෙන් අපිට පැහැදිලිව පේන්නේ මොකද්ද? නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කවුද? සයේතාපි භික්කවේ ජනිත්ති යදිදං සාරිපුත්තු. සාරිපුත්තයන් වහන්සේ සෝතාපට්ටි ඵලයේ විනේති. සෝවාන් වෙන්න මේ සත්‍යංග සෝවාන් ඵලයේ හික්මවන මහා ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් ඉන්ද්‍රිය පරියත්ත ඥානය නැහැ. ඒක තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ නිසා අපි හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයටමයි ගෞරව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාවටමයි ගෞරව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධියටමයි ගෞරව කරන්න ඕනේ. ආන්න එතකොට තමයි නියම මාර්ගය පෑදෙන්නේ. ඉතින් ඒ නිසා ඒබඳු ආකාරයේ අවබෝධයක්, ඒබඳු ආකාරයේ දැනීමක්, ඒබඳු ආකාරයේ ඥානයක් අපි වහවහ ඇති කරගන්න ඕන. තමන්ගේ යහපත සලකනු කැමති කෙනා. මිනිස් ලෝකේ හිටපු අය දන්නවනේ මේ කරදර වලට වැටෙලා නැති වෙන හැටි. අපේ රටේ මේ සිදුවෙච්ච සුනාමි කේද වාචකයත් එක්ක අපිට බොහෝ දේවල් හිතන්න ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒවා හිතන්න පුළුවන් කෙනාට විතරයි. අනිත් අයට ඒක තේරෙන්නේ නැහැ. මේකෙන් අපි විශේෂයෙන්ම අවබෝධ කරගත යුත්තේ මේ මනුස්ස ජීවිතය කොයිතරම් කෙටිද, කොයිතරම් ඉක්මනින් නැති වෙලා යනවද. ඉතින් ඒ නිසා අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දිවත් ඉක්මනින් සම්මාදිට්ඨිය ඇති කරගෙන ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති කරා පිය නගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය අපි මාර්ගෝපදේශකයන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙරමුණෙහි තබාගෙන අපිත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා කියන අදහසෙන් සාදු සාදු සාදු